සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ 6 වසර ශ්‍රේණියේ තොරතුරු සංනිවේදන තාක්ෂණයේ විෂය ධාරාවේ පෙළ පොතේ පළවෙනි පාඩමේ පළවෙනි කොටස පරිගණකයක් යනු කුමක්ද කියලා. මම හිතන්නේ ඔයාලා පරිගණක වර්ග දැකලා ඇති. මම මෙතන ඔයාලට පරිගණක වර්ග දෙකක් පෙන්වලා දීලා තියෙනවා. මම හිතන්නේ ඔයාලා මේ පරිගණක වර්ග දෙක ගැන සාමාන්‍යයෙන් දන්නවා ඇති. මේ මම රතු පාට කොටුවෙන් පෙන්වලා දීලා තියෙන්නේ ඩෙස්ක්ටොප් පරිගණකය. එහෙම නැත්නම් අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ඩෙස්ක්ටොප් කම්පියුටර් නැත්නම් පර්සනල් කම්පියුටර් කියලා. මම මේ රතු පාට දැන් කොටුවෙන් පෙන්වලා දීලා තියෙන්නේ කුල් පරිගණකය. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා ලැප්ටොප් කම්පියුටර් කියලා. මම හිතන්නේ ඔයාලා මේ කම්පියුටර් දෙක ගැන සාමාන්‍යයෙන් දැකලා අවබෝධයක් ඇති. මේ වගේ වෙනස්කම් ඒවා සම්බන්ධයෙන් ඉදිරි පාඩම් වලදී මම ඔයාලට කියලා දෙන්නම්. ඒ හැරෙන්න තවත් පරිගණක වර්ග තියෙනවා. මම මෙතන ඔයාලට පරිගණක වර්ග 6ක් පෙන්වලා දීලා තියෙනවා. පළවෙනි රූපේ තියෙන්නේ මයික්‍රෝ කම්පියුටර්. දෙවෙනි රූපේ තියෙන්නේ මිනි කම්පියුටර්. තුන්වෙනි රූපේ තියෙන්නේ පර්සනල් කම්පියුටර්. හතරවෙනි රූපේ තියෙන්නේ සුපර් කම්පියුටර්. පස්වෙනි රූපේ තියෙන්නේ ලැප්ටොප් එකක්. හයවෙනි රූපේ තියෙන්නේ ටැබ්ලට් එකක්. මෙතනින් ඔයාලා තුන්වෙනි රූපේ, පස්වෙනි රූපේ, හයවෙනි රූපේ තියෙන පර්සනල් කම්පියුටර්, ලැප්ටොප්, ටැබ්ලට් කියන ඒවා ගැන දන්නවා. ඔයාලා දැකලා ඇති. නමුත් ඔයාලා මේ මයික්‍රෝ කම්පියුටර්, මිනි කම්පියුටර් හා සුපර් කම්පියුටර් කියන ඒවා නම් දැකලා නැතුව ඇති. නමුත් අහලා ඇති සමහර විට. හැබැයි මේ කම්පියුටර් තුන මීට වඩා වෙනස්. මේවා ගැන ඉදිරියේදී ඔයාලට තියෙන පාඩම් වලින් මම වැඩියෙන් විස්තර කරන්නම්. නම් දැනට ඔයාලා මේ වගේ කම්පියුටර් තියෙන බවට දැනගත්තාම හොඳටම ඇති. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ පරිගණකවල අභ්‍යන්තරයක්. ඩෙස්ක්ටොප් හා ලැප්ටොප් යන සියලු පරිගණක නිර්වාර්ග නිර්මාණය කර ඇත්තේ විද්‍යුත් එවත් විදුලියෙන් ක්‍රියාත්මක වන උපාංග වලින්. එනම් ඒවා ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය භාවිත කර නිම කර ඇත. දැන් ඔයාලට මෙතන පේනවනේ මේ තියෙන්නේ මේ පළවෙනි රූපේ තියෙන ඩෙස්ක්ටොප් පරිගණක. මේ ඩෙස්ක්ටොප් පරිගණකයේ ඇතුළේ තමයි මේ පෙන්වලා තියෙන මේ රූපේ. එතකොට ඔයාලට පේනවා මේ රූපේ තියෙනවා වයර් තියෙනවා, සර්කිට් තියෙනවා. ඒ වගේ විවිධ ගොඩාක් ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය තියෙනවා. එතකොට ඔයාලට හිතෙනවා නේද මේ පර්සනල් කම්පියුටර් හදලා තියෙන්නේ ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය වලින් කියලා. ඒ වගේම තමයි ලැප්ටොප් එකත්. ලැප්ටොප් එකේ අභ්‍යන්තර ෆොටෝ එකකුත් මම මෙතන දාලා තියෙනවා. ඒකෙන් ඔයාලට පේනවා ලැප්ටොප් එක හදලා තියෙන්නේ ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය වලින් කියලා. එතකොට අපිට පැහැදිලිවම මේකෙන් දකින්න පුළුවන් පරිගණකවල අභ්‍යන්තරය බැලුවහම පරිගණකවල අභ්‍යන්තරය හදලා තියෙන්නේ ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය වලින් කියලා. ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ක්‍රියා කරන්නේ විදුලියෙන් කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම පරිගණක ක්‍රියාත්මක වෙන්නේ විදුලියෙන්. මොකද ඒවා හදලා තියෙන්නේ ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය වලින්. මේවා ගැන මේ පරිගණකයේ අභ්‍යන්තරය සහ ඒ වගේ කොටස් ගැන ඉදිරියේදී ඔයාලට තියෙන පාඩම් ගැන මම තව විස්තර කරන්නම්. අපි ඊළඟට බලමු පරිගණකයක් යන කුමක්ද කියලා. ඔයාලා මේ වෙනකොටත් දන්නවා පරිගණකයක් හදලා තියෙන්නේ විද්‍යුත් උපාංග වලින් කියලා. එහෙනම් අපිට කියන්න පුළුවන් පරිගණකයක් යනු තොරතුරු හෝ දත්ත හසුරුවන විද්‍යුත් උපාංගයකි. දත්ත ගබඩා කිරීමට, ලබා ගැනීමට සහ ඒවා සැකසීමට ඒට හැකියාව ඇත. දැන් ඔයාලට මම මුලදී කියලා දුන්නනේ මේ පරිගණක ඔක්කොම හදලා තියෙන්නේ ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය වලින් කියලා. එහෙනම් ඔයාලට තේරෙනවා ඇති පරිගණකයක් යනු විද්‍යුත් උපාංගයක කියලා. නමුත් තොරතුරු හෝ දත්ත හසුරුවන විද්‍යුත් උපාංගයකි. දත්ත ගබඩා කිරීමට, ලබා ගැනීමට සහ ඒවා සැකසීමට ඒට හැකියාව ඇත. ඒ කියන්නේ පරිගණකයකට තොරතුරු හා දත්ත අපිට දෙන්න පුළුවන්. ඒ වගේ මේවා ගබඩා කරන්න පුළුවන්. ඒවා ආපහු අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන් වගේ දේවල් කරන්න පරිගණකයකට පුළුවන්. නමුත් අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මොනවාද මේ දත්ත හා තොරතුරු කියන්නේ. අපි ඊළඟට බලමු
දත්ත හා තොරතුරු කියන්නේ මොනවාද කියලා. ඊට පස්සේ අපිට පරිගණකයක් කියන්නේ මොකක්ද කියලා හොඳටම අවබෝධ කරගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලම කතා කරමු දත්ත. එහෙමත් නැත්නම් ඩේටා යනු මොනවාද කියලා. දත්ත යනු අප විසින් එකතු කරගන්නා සරල හා අහමු කරුණු වේ. මේවා අපට පහසුවෙන් සොයාගත හැකි පෙනෙන්න තිබෙන කිසිදු වෙනසකට බඳුන් නොවූ කරුණු වේ. මම ඔයාලට උදාහරණයක් ලෙස පළවෙනියම දීලා තියෙනවා පාසලක සිටින 6 වසරේ දරුවෙකුගේ වාර විභාග ප්‍රතිඵල සටහනක්. එතකොට මේ දරුවා විෂයන් 4කට ලබාගත් ලකුණු මම පිළිවෙලින් දීලා තියෙනවා. තොරතුරු සංනිවේදන තාක්ෂණයට ලකුණු 60කුත්, ගණිතයට 72කුත්, ඉංග්‍රීසි වලට 50කුත්, විද්‍යාවට 65කුත් කියලා. එතකොට අපි දැන් අපිට පෙනෙන්න තියෙන්නේ මෙතන තොරතුරු සංනිවේදන තාක්ෂණයට ලබාගත් ලකුණු 60යි නම් ඒ 60 කියන එක දත්තයක් විදියට තමයි අපි ගන්නෙ. ඒ කියන්නේ ඒ කිසිදු ක්‍රියාවලියකට ලක් කරලා නැහැ. ඒ කියන්නේ අපිට කෙලින්ම පහසුවෙන්ම ගන්න පුළුවන් දෙයක් නිසා. ඒ වගේම දෙවෙනි උදාහරණය ලෙස මම දාලා තියෙනවා 6 වසරේ සිටින දරුවෙකුගේ භෞතික විස්තර ගැන. මෙතන තියෙනවා නාමල් කියලා දරුවෙකුගේ උස සහ බර ගැන. එතකොට ඔහුගේ බර සහ උස යන්න තත්ත්ව විදිහට තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. මොකද එයත් අපිට කෙලින්ම උස කියලා කිව්වහම එය කිසිදු වෙනසක්වත් ක්‍රියාවලියකටවත් බඳින්නේ නැතුව කෙලින්ම අපිට උස ගන්න පුළුවන්. ඒ නිසා එතකොට මේ දරුවන් හතරකගේ මේ විදිහට මම ඔයාලට මේ උස සහ බර පෙන්වලා දීලා තියෙනවා. මම මේ ගැන ඊළඟට හරියට විස්තරයක් දෙන්නම්. තොරතුරු ගැන ඔයාලට ටික පොඩ්ඩක් කතා කරලා. හොඳයි, අපි දැන් බලමු තොරතුරු. එහෙමත් නැත්නම් ইনফরমේෂන් යනු මොනවද කියලා. තොරතුරු යනු අප ලබාගත් දත්ත යම් ක්‍රියාවලියකට භාජනය කර ලබා ගන්නා ප්‍රතිඵල වේ. මෙන්න මෙතන මම ඔයාලට පළවෙනි උදාහරණය ආපහු අරගෙන තියෙනවා. පළවෙනි උදාහරණය ලෙස අපගත් 6 වසරේ දරුවාගේ ප්‍රතිඵලවල මධ්‍යයන් අගය ලබා ගැනීම වැඩිම අඩුම ලකුණු නැති විෂයන් තෝරාගත් පසු ලැබෙන ප්‍රතිඵල අපට තොරතුරු ලෙස දැක්විය හැකිය. මම මෙතන මම ඔයාලට ඉස්සෙල්ලාම අරගත්ත වගුවේ දරුවෙකුගේ ලකුණු සටහනක් පෙන්වන්න. මම කිව්වනේ එයා ගත්ත ඒ ලකුණු වලට කියන්නේ දත්ත කියලා. ඒ කියන්නේ මෙයා මෙන්න මේ විෂයන් එක විෂයන් වලට අරගෙන තියෙන ලකුණු වලට අපි කියනවා දත්ත කියලා. දැන් අපි බලමු මේ දත්ත කොහොමද තොරතුරක් බවට පත් කරන්නේ කියලා. ඔයාලට මම මේ පල්ලෙහා තියෙන වගුවේ පෙන්වලා තියෙනවා මධ්‍යයන්ගේ වැඩිම ලකුණුගත් විෂය සහ අඩුම ලකුණුගත් විෂය කියලා වගුවක් පෙන්වලා තියෙනවානේ. ඉස්සෙල්ලාම බලමු මධ්‍යයන්ගේ කියන්නේ මොකක්ද කියලා. මධ්‍යයන්ගේ ගන්න කොහොමද කියලා අපි ඉස්සෙල්ලාම බලමු. මම ඔයාලට දැන් කොහොමද මධ්‍යයන්ය හොයන හැටි ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මම ඉස්සෙල්ලාම ගත්ත උදාහරණය ආපහු සැරයක් අරගෙන තියෙනවා. එතකොට මේ දරුවා ලබාගත් විෂයන් 4 ලකුණු වල මධ්‍යයන්ය. එහෙමත් නැත්නම් සාමාන්‍යයගේ මධ්‍යයන්යගේ සාමාන්‍යයගේ කියන්නේ දෙකම එකයි. අපි දැන් බලමු කොහොමද මේ දරුවා ලබාගත් ලකුණු වල මධ්‍යයන්ය සාමාන්‍යයගේ හොයන්නේ කියලා. මධ්‍යයන්යගේ අපි හොයන්න නම් ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ එයාගේ ලකුණු ටික අපි එකතු කරන්න. දැන් මෙයා විෂයන් 4කට ලකුණු අරන් තියෙනවා. ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ මේ විෂයන් 4ේම ලකුණු ටික එකතු කරන්න. අපි ඉස්සෙල්ලාම දැන් මේ ලකුණු එකතු කරන විදිය මම මෙන්න මේ පල්ලෙහින් මෙන්න මේ විදියට පෙන්වලා දීලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. ඒ කියන්නේ මේ තොරතුරු සංනිවේදනයේ තාක්ෂණයට ගත්ත ලකුණු 60ක් ඊළඟට එකතු කරනවා ගණිතයට ගත්ත ලකුණු 72ක් ඊළඟට එකතු කරනවා ඉංග්‍රීසි වලට ගත්ත ලකුණු 50ක් ඊළඟට එකතු කරනවා විද්‍යාවට ගත්ත ලකුණු 65ක්. එතකොට මෙන්න මේ විෂයන් 4ට ගත්ත ලකුණු ඔක්කොම එකතු කරපුවාම අපිට යම් කිසි උත්තරයක් එනවා. ඒ කියන්නේ මෙන්න මේ විෂයන් 4ේම ලකුණු වල එකතුව අපිට එනවනේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙන්න මේ එන විෂයන් වල මේ එන ඔක්කොම මුළු එකතුව තියෙනවනේ. එයා විෂයන් ගානෙන් බෙදන්න. විෂයන් ගාන මෙතන අපි දන්න විදිහට තියෙන්නේ 4යි.
එහෙනම් අපි මේ විෂයන් ගානෙන් මෙන්න මෙහි අපිට ලැබුණු ලකුණු මුළු ලකුණු වල එකතුව 4ෙන් බෙදන්න. ඊට පස්සේ අපිට එනවා 61.75 කියලා උත්තරය. හරිද? මෙන්න මේ විදිහට තමයි මධ්‍යයන්‍ය හොයන්නේ. මම මේක සරලවම කියලා දුන්නේ. මෙතන අපිට මධ්‍යයන්‍ය හොයන එක විශේෂත්වයක් නැති නිසා මේ පොඩ්ඩක් ඔයගොල්ලන්ට දැනගන්න විතරයි. දැන් අපි මධ්‍යයන්‍ය හෙව්වනේ. එතකොට මධ්‍යයන්‍ය විදිහට ආවා මෙන්න මේ ලකුණු 61.75 කියලා. එතකොට මෙන්න මේ මධ්‍යයන්‍ය කියලා කියන්නේ මෙන්න මේ සිසුව ලබාගත්ත ඔක්කොම ලකුණු වල සාමාන්‍ය. එහෙම නැත්නම් මධ්‍යයන්‍ය අගය කියන්නේ මෙන්න මේ ලකුණ 61.75 කියන එක තමයි මේ විෂයන් හතරේම මධ්‍යයන්‍ය අගය විදිහට ගන්නෙ. එතකොට දැන් ඔයාලට මට මෙතනදී විශේෂයෙන්ම කියලා දෙන්න ඕන මධ්‍යයන්‍ය හොයන විදිහ නෙමෙයි. මෙන්න මේ ක්‍රියාවලිය. එහෙම නැත්නම් මෙන්න මේ අපි එකතු කරගත්ත ක්‍රියාවලිය තියෙනවනේ. ලබාගත් ලකුණු වල මධ්‍යයන්‍ය සමානයි කියලා මෙන්න මේ එකතු කරලා 4ෙන් බෙදුවනේ. ඒ කියන්නේ මෙන්න මේ දැන් මම ඔයාලට කිව්වා මේ තියෙන දත්ත කියලා. හරිද? එතකොට මෙන්න මේ දත්ත අපි මොකද කරේ? යම් කිසි ක්‍රියාවලියකට බඳුන්නා. ඒ ක්‍රියාවලිය මෙන්න මේ ක්‍රියාවලියට අපි මෙන්න මේ දත්ත ක්‍රියාවලියකට බඳුන් කරා. ඊට පස්සේ අපිට මෙන්න මේ උත්තරේ එනවනේ. මෙන්න මේ උත්තරේ 61.75 කියලා උත්තරයක් එනවනේ. එතකොට මෙන්න මේ දත්ත අපි යම් ක්‍රියාවලියකට ලක් කරලා එන ප්‍රතිඵලය නැත්නම් උත්තරයට අපි කියනවා මොකද්ද? තොරතුරක් කියලා. එතකොට දත්ත යම් ක්‍රියාවලියකට භාජනය කරාම එන ප්‍රතිඵලයට අපි කියනවා තොරතුරක් කියලා. එතකොට ඔයාලට දැන් තේරෙනවා ඇති දත්ත භාවිතා කරලා යම් ක්‍රියාවලියකට බඳුන් කරලා තමයි අපි තොරතුරු නිර්මාණය කරගන්නේ කියලා. එතකොට දත්තවලයි තොරතුරු වලයි වෙනස වෙන්නේ දත්ත කියන එක අපිට පහසුවෙන් ගන්න පුළුවන්. නමුත් තොරතුරු කියන්නේ අපි ලබාගත දත්ත යම් කිසි ක්‍රියාවලියකට පාජනය කරාට පස්සේ ලැබෙන ප්‍රතිඵල වලට තමයි අපි තොරතුරු කියලා කියන්නේ. හොඳයි. මේ දත්ත හා තොරතුරු කියන්නේ මොනවද කියලා තේරුම් ගන්න ටිකක් අමාරු වෙනවා. මම තවදුරටත් ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මම ඔයාලට කිව්වනේ මෙන්න මේ ලබාගත් ලකුණු කියන්නේ දත්ත කියලා. එතකොට දැන් අපි මේ දත්ත වලින් මධ්‍යයන්‍ය අගය කියන තොරතුරු ලබා ගන්නනේ. එතකොට අපිට දැන් තවත් මේ දත්ත වලින් ලබා ගන්න ඕනේ වැඩිම ලකුණු ගත්ත විෂය මොකක්ද කියලා. අපි කොහොමද හොයාගන්නේ? අපි බලනවා මෙන්න මේ ලකුණු වලින් මොකද්ද වැඩිම ලකුණු තියෙන්නේ. 72නේ. 72 තියෙන්නේ මොනවටද? ගණිතේද. ඒ කියන්නේ අපිට එතකොට තීරණය කරන්න පුළුවන් වැඩිම ලකුණු තියෙන විෂය තමයි 72 කියලා. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා මෙන්න මේ දත්ත ටික යම් කිසි ක්‍රියාවලියක් මොකද්ද ක්‍රියාවලිය අපි හොයනවා. මේ දත්ත වලින් හොයනවා මොකද්ද වැඩිම තියෙන මේ වැඩිම ලකුණු තියෙන විෂය කියලා. ඊට පස්සේ අපිට හොයාගන්න පුළුවන් මේ දත්ත වලින් වැඩිම ලකුණු තියෙන 72. 72 තියෙන්නේ මොනවද? ගණිතය. ඒ කියන්නේ අපිට මේ දත්ත වලින් වැඩිම ලකුණුගත් විෂය මොකක්ද කියලා හොයාගන්න පුළුවන් වෙනවා මෙන්න මේ ලකුණු වලින්. එතකොට අපි ඒ වැඩිම ලකුණුගත් විෂය අපි ගන්නේ තොරතුරක් විදිහට. ඒ කියන්නේ අපි මෙන්න මේ තියෙන දත්ත වලින් යම්කිසි තොරතුරක් හොයාගන්නවා. මොකක්ද තොරතුර වෙන්නේ? වැඩිම ලකුණුගත් විෂය. වැඩිම ලකුණුගත් විෂය කියන තොරතුර හොයාගන්නවා. එතකොට ඒ වගේම අඩුම ලකුණු ගත්ත විෂය කියන තොරතුරත් අපිට මේකෙන් හොයාගන්න පුළුවන්. කොහොමද අපි හොයාගන්නේ? අපි බලනවා මොකක්ද අඩුවෙන්ම ලකුණු තියෙන්නේ කියලා. අඩුවෙන්ම ලකුණු තියෙන්නේ මොකේද? ඉංග්‍රීසි වල. 50ක් තියෙන ඉංග්‍රීසි වල. ඉතින් අපිට මේකට තමයි අඩුම ලකුණු තියෙන්නේ කියලා අරගෙන අපිට ගන්න පුළුවන් මේ තොරතුර අඩුම ලකුණු ගත් විෂය ඉංග්‍රීසි. දැන් අපි යම්කිසි ක්‍රියාවලියකට ලක් කරලානේ ගන්න. ඒ ක්‍රියාවලිය තමයි අපි හොයන්න ඕනේ මොකක්ද අඩුම ලකුණු කියලා. ඒ ක්‍රියාවලියෙන් අපි ඒ දත්ත පද්ධතියෙන් අපි ගන්නවා.
කියන්නේ මේකට දත්ත පද්ධතියක් කියලා. ඉතින් මේ දත්ත වලින් අපි හොයාගන්නවා අඩුම විෂය ගැන තොරතුරක් මොකක්ද අඩුම විෂය කියලා. මම හිතනවා දැන් ඔයාලට දත්ත හා තොරතුරු අතර වෙනස චුට්ටක් පැහැදිලි ඇති කියලා. මම දැනට දත්ත හා තොරතුරු අතර වෙනස පැහැදිලි කරන එක චුට්ටක් නවත්තලා ඉස්සරහට පාඩම කරගෙන යන්න. ඉස්සරහට යනකොට ඒ තැන්වලදී ඔයාලට ආපහු සැරයක් මම දත්ත හා තොරතුරු අතර ගැන පැහැදිලි කරන්නම්. සාමාන්‍යයෙන් පරිගණකයක් ආශ්‍රයෙන් කොහොමද වෙන්නේ කියලා. එතකොට ඔයාලට පැහැදිලිවම තේරෙයි මොකද්ද මේ දත්ත හා තොරතුරු කියන්නේ කියලා. අපි දැන් පරිගණකයේ කාර්ය ගැන පොඩ්ඩක් දැනුවත් වෙමු. පරිගණකයේ මූලික කාර්ය වෙන්නේ දත්ත ඇතුළත් කිරීම, දත්ත සැකසීම හා එම සැකසූ දත්ත පිටතට ලබා දීම. හොඳයි. අපි මේක වෙන්නේ කොහොමද? මොකද්ද මේ කියන්නේ කියන එක අපි දැන් චුට්ටක් පැහැදිලි කරගමු. ඇත්තටම අපි පරිගණකයකට ඉස්සෙල්ලම පරිගණකයකට අපි දත්තයක් ඇතුළත් කරන්න ඕනේ. හරි, මම උදාහරණයක් විදිහට කියන්න. අපි කැල් එක ගන්නමු. කැල්කියුලේටර් එක. එහෙම නැත්නම් ගණක යන්ත්‍රය. අපි ඉස්සෙල්ලාම අපිට ඕනකම තියෙනවා 5යි 3යි එකතු කරන්න. ඉස්සෙල්ලාම අපි මොකද කරන්න ඕනේ? 5 එකතු කිරීම 3 කියන එක අපි ඇතුළත් කරන්න ඕනේ. ඒක තමයි අපි කියන්නේ දත්ත ඇතුළත් කිරීම කියලා. හරිද? ඊට පස්සේ අපි 5 ධන 3 කියලා ගහලා සමාන කිරීම ගහනවනේ. හරිද? ඊට පස්සේ කැල්කියුලේටරේ මොකද කරන්නේ? එයා ඒ දත් 5යි 3යි එකතු කරනවා. අපි ඒකට කියනවා දත්ත සැකසුම කියලා. එහෙම නැත්නම් process කියලා කියනවා. ඊට පස්සේ එයා 5යි 3යි එකතු කරලා අපිට මොකද්ද පෙන්වන්නේ? 8 පෙන්වනවා. ඒකට අපි කියනවා දත්ත එහෙම නැත්නම් තොරතුරු පිටතට ලබා දීම කියලා. පරිගණකයේ වෙන්නේ ඔය ක්‍රියාවලියම තමයි. අපි ඉස්සරහට තවත් ඒ ගැන කතා කරමු. මම ඔයාලට අර කලින් උදාහරණයේදී ගත්ත නේද දරුවෙකු විෂයන් 4කට ලබාගත් ලකුණු. එතකොට මම ඔයාලට පෙන්වුවා නේද ඒකේ මධ්‍යයන්‍ය හොයන විදිහ. එතකොට මොකද කරේ? එයාගේ විෂයන් 4 එකතු කරලා විෂයන් ගානේ බෙදුවා. ඊට පස්සේ දැන් අපි ඕකම තමයි කැල්කියුලේටර් එකක් කරන්නේ. කැල්කියුලේටර් එක මොකද කරන්නේ? මේ ටික එකතු කරලා එයාව 4ෙන් බෙදනවා. ඉතින් අපි මේ ටික එකතු කරන්න ඕනේ ඉස්සෙල්ලම. අන්නේ එකතු කරන එකට අපි කියනවා දත්ත ඇතුළත් කරනවා කියලා. ඒක කරන්නේ අපි විසින්. ඊට පස්සේ ඒක අපි ඇතුළත් කරලා අපි එයාට කියනවා මේක හදලා දෙන්න කියලා. ඊට පස්සේ එයා ඒක ඇතුලෙන් එයා මොකද කරන්නේ? ඒ දත්ත සකස් කරනවා. එයා ඒ සකස් කරන්නේ අපි එයාට කියනවනේ අපි එයාට ඇතුළත් කරනවනේ 60යි 72යි 50යි 65යි එකතු කරලා ඒ එකතු කරපු ටික 4ෙන් බෙදන්න කියලා. අන්න ඒ ටික එකතු කරලා එයා 4ෙන් බෙදලා අපිට මොකක්ද පෙන්වන්නේ? උත්තරේ විතරක් පෙන්නනවා 61.75යි කියලා. තේරුණාද? මෙන්න මේ ක්‍රියාවලිය තමයි පරිගණකයක ප්‍රධාන කාර්ය වෙන්නේ. දැනට ඔයාලා මේක හොඳට මතක තියාගන්න. තව ඉස්සරහට අපිට මේ පරිගණකවල කාර්යය මේ දත්ත ඇතුළත් කරන්නේ කොහොමද? දත්ත සකසන්නේ කොහොමද? දත්ත පිටතට ලබා දෙන්නේ කොහොමද? පිටතට ලබා දෙන ද්‍රව්‍ය ගැන හිම අපිට ඉස්සරහට අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා ඉගෙන ගත්තනේ පරිගණකයක් කියන්නේ මොකක්ද? තොරතුරු කියන්නේ මොනවාද? දත්ත කියන්නේ මොනවාද කියන එක ගැන. ඉතින් දැන් මම මුලින්ම ඔයාලට කිව්වා පරිගණකයක් යනු තොරතුරු හෝ දත්ත හසුරවන විද්‍යුත් උපාංගයකි. දත්ත ගබඩා කිරීමට, ලබා ගැනීමට සහ ඒවා සැකසීමට ඒට හැකියාවක් තියෙනවා කියලා. එතකොට අපි දැක්ක ඒ විද්‍යුත් උපකරණයක් කියලා. ඒ වගේම තොරතුරු දත්ත කියන එක ගැනත් අපි දැන් ඉගෙන ගත්තා. අපි චුට්ටක් බලමුද මේ දත්ත ගබඩා කිරීම, ලබා ගැනීම, ඒ වගේම ඒවා සකසන්නේ කොහොමද පරිගණකයකින් කියලා. අපි චුට්ටක් ඒ ගැනත් බලමු. මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ පරිගණකයකට දත්තයක් ඇතුළත් කරන්නත්, ඒ ගබඩා කරන්නත්, ආපහු ඒ සකසන්නත් පුළුවන් කියන එක පෙන්වන්නයි. මේ තියෙන්නේ Word document එකක්. මේ ගැන ඔයාලට ඉස්සරහදී ඔයාලගේ පාඩම් වලදී මම
මේවා ගැන පැහැදිලි කිරීමක් කරලා දෙන්නම්. අපි දැනට බලමු කොහොමද පරිගණකයකට මට දැන් ඕනකම තියෙන මෙන්න මේ Word document එකට කම්පියුටර් කියන එක වචනය ඇතුළත් කරන්න. ඇත්තම කතා කිව්වොත් මේ Word කියන ඩොකියුමන්ට් එකක් පාවිච්චි කරන්නේ ලිපි සකස් කරන්න. ඉතින් ඔය වචන අපිට වචන ඇතුළත් කරලා ලියුම් හදන්නේ වගේ දේවල් වලට තමයි මේ Word document එකක් අපි පාවිච්චි කරන්නේ. ඉතින් මම දැන් කරන්න හදන්නේ මේ කම්පියුටර් කියන එක මෙන්න මේ සුදු පාට තියෙන පොලේ ඇතුලේ ලියන්න. හරිද? දැන් ඔයාලට මම පෙන්නන්නම්. මෙන්න මෙහෙම තමයි අපි පරිගණකයට දත්තය ඇතුළත් කරන්නේ. කම්පියුටර් කියන එක ඔන්න ඔය විදිහට තමයි දැන් මම ඔකට ඇතුළත් කරන්නේ. හරි, දැන් මම ඔය ඇතුළත් කරන්නේ දැන් කම්පියුටර් කියන එක. එතකොට කම්පියුටර් කියන එක ඇතුළත් කරලා දැන් මම ඕක පරිගණකයේ ගබඩා කරගන්න හදනවා. ඔන්න දැන් මම පරිගණකයේ ගබඩා කරගන්නවා. දැන් පරිගණකයේ ගබඩා කරගෙන තියෙන්නේ. දැන් මම මේ ලිපියෙන් අයින් වෙනවා. හරිද? මේ Word document එකෙන් අයින් වෙනවා. හරිද? නමුත් දැන් ඔයාලා බලන්න මම මේ Word document එකෙන් අයින් වුණත් මෙන්න මෙතන මේ mouse pointer එකේ තියෙන තැන මම මේක save කරලා තියෙනවා. එහෙනම් කියන්නේ ගබඩා කරලා තියෙනවා. ඒ කියන්නේ පරිගණකයක අපිට අපි ඇතුළත් කරපු දත්ත ගබඩා කරලා තියාගන්න පුළුවන්. දැන් අපි ඒක ආපහු සැරයක් open කරලා එහෙම නැත්නම් ආපහු සැරයක් විවෘත කරලා බලුවාම අර කම්පියුටර් කියන එක ඒ විදිහටම තියෙනවා. නැවත අපිට ආපහු ඒක type කරන්න එහෙම නැත්නම් ආපහු අපිට ඒක ඇතුළත් කරන්න අවශ්‍ය නැහැ. දැන් මට මෙතන තව එකක් type කරන්න ඕන නම් මට ආපහු ඒක එතනින් type කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට දැන් පේනවා ඇති පරිගණකයක අපිට දත්ත ඇතුළත් කරන්නත් පුළුවන්, ඒව ගබඩා කරන්නත් පුළුවන්, අපිට පස්සේ ඒවා ආපහු ප්‍රවිෂන් කරන්නත් පුළුවන්, ආපහු වෙනස් කරන්නත් පුළුවන් කියන එක ඔයාලට දැන් පැහැදිලිවම පේනවා ඇති. හරිද? මම හිතන්නේ දැන් ඔයාලා පරිගණකයක් කියන්නේ මොකක්ද කියන එක දන්නවා. ඔයාලා දැන් දන්නවා ඒ විද්‍යුත් උපාංගයක් කියන්න දන්නවා. එතකොට ඔයාලා දන්නවා දත්ත කියන්නේ මොනවද, තොරතුරු කියන්නේ මොනවද. අපි තවදුරටත් ඉස්සරහට දත්ත කියන්නේ මොනවද, තොරතුරු කියන්නේ මොනවද කියලා පරිගණකයක් අවශ්‍යයෙන් කතා කරමු. ඒ වගේම ඔයාලා දැන් දන්නවා දත්තයක් ඇතුළත් කරන්නත්, ඒ ගබඩා කරන්නත්, ඒවා පස්සේ ආපහු අරගෙන අපිට සකස් කරන්නත් පරිගණකයකින් පුළුවන් කියලා. එහෙනම් ආයෙ පාරක් බලමු පරිගණකයක් යනු මොකක්ද කියලා. පරිගණකයක් යනු තොරතුරු හෝ දත්ත හසුරුවන විද්‍යුත් උපාංගයකි. දත්ත ගබඩා කිරීමට, ලබා ගැනීමට සහ ඒවා සැකසීමට එයට හැකියාව ඇත. එහෙනම් දැන් ඔයාලා දන්නවා පරිගණකයක් කියන්නේ මොකක්ද කියලා. හොඳයි, මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට පරිගණකයක භාවිත ගැනයි, පරිගණකයක සතු ලක්ෂණ ගැනයි, පරිගණකයක කොටස් ගැනයි, පරිගණකයක දත්ත හා තොරතුරු ඇතුළත් කරන උපාංග ගැනයි, ඒවා පිටත කරන උපාංග ගැනයි මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නම්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.